නමෝ බුද්ධාය. මේ දවස්වල මොකද්ද ටොපික් එක? මේ දවස්වල මාතෘකාව මොකද්ද? සමාජාල මාධ්‍යවල කාලෙන් කාලෙට එක එක ටොපික් එනවා. එක එක මාතෘකා එනවා. ඒ මාතෘකා එක්ක ට්‍රෙන්ඩ් එකට එකතු වෙලා තරුණයෝ කමෙන්ට් කරනවා, තමන්ගේ අදහස් එකතු කරනවා. එහෙම නැත්නම් අලුතින් පෝස්ට් එකක් ඩිසයින් කරනවා. ඒකත් එක්ක ඒකට වැටෙන කමෙන්ට් ටික, ඒකට වැටෙන අදහස් ටික ඔය ටික බලාගෙන ඉන්නවා. ඔහොම බලාගෙන ඉඳි දවස ගෙවිලා යනවා. දවස එකතු වෙලා මාස ගණන් ගෙවිලා යනවා. කොරෝනා නිසා අපිට ලැබිච්ච නිවාඩුව ගෙවිලා ගිය සමහර ලාවට සමාජාල මාධ්‍යත් එක්කම වෙන්න පුළුවන්. කොහොමුණත් මාසයක් දෙකක් ජීවිතේ ගෙවිලා යනවා කියන්නේ ජීවිතේ මේ තරුණ වයස ගෙවිලා යන්නේ. තරුණ වයස ගෙවිලා අපි යන්නේ වැඩිහිටි වයසට, වැඩිහිටි කාලෙට අපේ ජීවිතේ. ඉතින් මේ ජීවිතේ ගෙවිලා යනවා. ජීවිතේ ගෙවිලා යද්දී අපිට ගුණධර්ම අපිට යහපත් දේවල් ජීවිතේට එකතු කරගත්තේ නැත්නම් තථාගතයන් වහන්සේ නමකගේ ධර්මය අපිට හම්බ වෙලා තියෙද්දී අපි ඉතී ගණන් ගන්නේ නැතිව අපි අර කලින් වගේ විවිධ ටොපික් එක එක ට්‍රෙන්ඩ් එක එකතු වෙලාම ජීවිතේ ගත කරොත් හිස් විදිහට ඇත්තම අපරාධයක්. අපි උත්සාහ කරන්නට ඕනේ ධර්මයත් එක්ක එකතු වෙන්න. ඒක ට්‍රෙන්ඩ් එකක් බවට පත් කරගන්න. ධර්මයේ හැසිරෙමින්, ධර්මයට අනුව කටයුතු කරමින්, උතුම් සිල්පද සමාදන් වෙලා, ඒ සිල්පද ආරක්ෂා කරමින් කටයුතු කරන්න අපි උත්සාහ කරන්න ඕනේ. අන්න එහෙම වුණොතින් ජීවිතේ හැමදාම සතුටින් ඉන්න පුළුවන්කම ලැබේවි. තරුණ කාලය ගැන සිහිපත් කරලා කවදාවත් දුක් වෙන්න අවශ්‍ය වෙන එකක් නැහැ. ඉතින් මේ දුක් නොවෙන ජීවිතය ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් පිරිසක් වෙනුවෙන් තමයි ශ්‍රොතරු වාහිනිය, එවැගේම ලක්විරු ගුවන්විදුලිය හැමදාමත් ඔබට වැඩසටහන ඉදිරිපත් කරන්න විශේෂයෙන්ම තරුණ උදවිය වෙනුවෙන්ම අපේ තරුණ ඔබ වෙනුවෙන් යොවුන් ඔබ වෙනුවෙන් ශ්‍රොතා රූපවාහිනිය ආරම්භ කරපු යොවුන් දහම් වැඩසටහනට දැන් මාස දෙකකට වඩා වැඩි. ඉතින් මේ මාස 3කට ආසන්න කාලයක් තිස්සේ මේ කොරෝනා නිවාඩුව අතරේ ඔබට උතුම් ධර්මයේ නිවසේ ඉඳන් මෙහෙම නැත්නම් වැඩ රාජකාරියක් කරන කමන්ම ඔබට එකතු වෙන්න පුළුවන්කම හදලා දීලා තියෙනවා. ඉතින් අද දවසේදීත් පින්වත් ස්වාමින්වයන් වහන්සේ වැඩම කළා මැදිරිය වෙත උතුම් වැඩසටහන මෙතෙන් පටන් සිද්ධ කරන්. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේව පළමුවෙන් බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපි පිළිගනිමු. සාන්තු සාන්තු සාදු. අද දවසේ මතක් කරන්න ඕන යෝන් දහම් වැඩසටහන ඔබ වෙත ගෙනෙද්දී බැතිබර විකාශන දායකත්වයන් එක් කරනවා දකුණු කොරියාවේ අධ්‍යාපනය ලබන පින්වත් ඒ චින්තක ප්‍රභාෂ් සෙනවිරත්න මහත්මයා විසින්. ඒ පින්වත් මහත්මයා තමයි අද දවසේ බැතිබර දායකත්වයන් එක් කරන්නේ. ඉතින් පින්වත් ඔබට මතක් කරනවා ඔබට අවස්ථාව තිබෙනවා ඉදිරි දිනක මේ වැඩසටහන් වෙනුවෙන් දායකත්වයන් එක් කරන්න. ශ්‍රොතර වූවාහිනියේ වගේම ලක්විරු ගුවන්විදුලියෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වැඩසටහන් නරඹද්දී ශ්‍රවණය කරද්දී වගේම අන්තර්ජාල විකාශයන් සිදු වෙනවා. ඉතින් පසුවත් වැඩසටහන් බොහෝ පිරිසක් නරඹනවා. ඔබට පුළුවන් වැඩසටහන් වෙනුවෙන් දායකත්වයන් ලබා දෙන්න. ඒ ගැන විස්තර දැනගන්න මේ දුරකථන අංකයට කතා කරන්න. 071 232 88 87ට. මේ මතක් කිරීමත් එක්ක ඉතින් අපි හැමදෙනාම බොහෝම ගෞරවයෙන් පින්වත් ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූර්වක ආරාධනා කරමු. අප හැමදෙනාම උතුම් සීලේ පිහිටුවමින් අපට ධර්මයේ කියා දෙමින් අද දවසේ යෝන් දහම් වැඩසටහන ආරම්භ කරන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාන්තු සාදු 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 සාදු. මාත් සමග එකටම තෙරුවන් සරණ යමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තතයම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතයම්පි ධම්මං ගච්ඡාමි තතයම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 සීලය අධිෂ්ඨාන කරගන්න කියන්න මේ විදිහට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි මම සතුන් මැරීමෙන් වැළකීම නම් සතුන් මැරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මම සොරකමින් වැළකීම නම් සොරකමින් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මම වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මම බොරු කීමෙන් වැළකීම නම් බොරු කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මම මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිත උතුම් තිසරණ සහිත මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර උපකාර වේවා සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 සපොය වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි පින්වත් දරුවනි ගිය සතිය වගේම අද දවසේදීත් ඔබ මේ සම්බන්ධ වෙන්නේ යොවුන් දහම් වැඩසටහන සමගින්. ඉතින් අපි ගිය සතියේ ඔබට කියලා දුන්නා
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි අද ඉගෙන ගන්නේ ඒ ශ්‍රාවකත්වයේ ලබා ගත්තට පස්සේ ඒ ශ්‍රාවකයා කොහොමද මේ දහම් මගට පිවිසෙන්නේ කියලා. ධර්ම මාර්ගයට පැමිණෙන්නේ කියලා. ඉතින් අන්නේ ගැන කියවෙන දේශනාවක් තමයි අද අපි ශ්‍රවණය කරන්නේ. ඉතින් අපි ඔබට මතක ඇති ඉගෙන ගත්තා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණාට පස්සේ ඒ ශ්‍රාවකයට ලැබෙන පිහිටක්, පිළිසරණක්. ඉතින් පින්නතුණි, පින්නත් දරුවනි, හරි පුදුමයි, හරි ආශ්චර්යයි මේ ශ්‍රාවකත්වයේ ලබාගත් කෙනා. එහෙම නැත්නම් ශ්‍රාවකත්වයට පැමිණිච්ච කෙනාට ලැබෙන පිළිසරණ. දැන් අපි කියනවානේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා. අපි කියනවා ධර්මයේ සරණ යනවා කියලා. අපි කියනවා ශ්‍රාවක සංඝරත්නයේ සරණ යනවා කියලා. ඒ සරණ යනකොට අපිට ලැබෙන පිළිසරණ. බුදුරජාණන් වහන්සේ කාලේ කොසබෑ නුවර එක්තරා රාජධානියක් තිබුණා. ඉතින් මේ රජුරුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා තිසරණේ පිහිටලා හිටියේ. ඉතින් වෙස්සාමිත්තා කියලා අග්‍ර මහේෂිකාවක් හිටියා. මේ දේවියත් තෙරුවන් සරණ ගිහිල්ලා හිටියේ, සරණේ පිහිටලා හිටියේ. ඉතින් එක දවසක් හදිස්සියෙම මේ රාජධානියට වෙනත් සතුරු රජෙක් ඇවිල්ලා අර රජුරවන්ට පණිවිඩයක් යවුවා. රජතුමනි, අපි ඔබගේ රාජ්‍ය ආක්‍රමණය කරලා ඉන්නේ. ඔබේ රාජ්‍ය ආක්‍රමණය කරලා ඉන්නේ. ඒ නිසා වහාම ওই රාජ්‍ය අපිට දෙන්න, නැත්නම් අපි යුද්ධ කරනවා කිව්වා. මෙහෙම කිව්වට පස්සේ මේ රජුරු කල්පනා කරනවා, කොසබෑනුවර රජුරු කල්පනා කළා, මේක මම ජීවත් වෙලා ඉද්දී මම කිසිසේත්ම රාජ්‍ය දෙන්නේ, ඊට වඩා හොඳයි මම යුද්ධ කරනවා කියලා මේ රජුරු මොකද කළේ? යුද්ධ කරන්න පිටත් වුණා. දැන් මේ රාජධානි සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරලා තියෙන්නේ. ඉතින් යන වෙලාවේ තමන්ගේ දේවියත් එක්කරගෙන තමයි ගියේ. මේ තමන්ගේ දේවියත් එක්කරගෙන යද්දී රජුරෝ තමන්ගේ අග්‍ර බිසවට කියනවා, මං මේ යුද්ධේ දිනන්නත් පුළුවන්, හැබැයි පරදින්නත් පුළුවන්. එහෙම පෙරදුනොත් මම මේ යුද්ධ භූමියේ ඉඳලා රතු පාට ධජයක් ඔසවනවා. රතු පාට ධජයක් ඔසවද්දී ඔබ දැනගන්න කිව්වා මං යුද්ධේ පෙරදී කියලා. එහෙම වුණොත් නුඹ නැවතත් මගේ රාජධානියට පලා යන්න කිව්වා. දැන් මේ විදිහට කියලා රජුරු යුද්ධෙට ගියා. ඉතින් මහ විශාල යුද්ධයක්. දැන් මේ යුද්ධයේ අතරතුර රජුරුවන්ට තේරුණා තමන් පරදිනවා කියලා. තමන්ට මේ යුද්ධේ ජය ගන්න බෑ කියලා තේරුණා. එතකොටම මතක් වුණා තමන්ගේ දේවිය. මතක් වෙලා මොකද කළේ? අර රතු පාට ධජය එසෙව්වා යුද්ධ භූමියේදී. දැන් ඈත බලාගෙන ඉන්නවා අර දේවිය. මේ දේවිය දැක්කා රජුරුව රතු පාට ධජය ඔසවනවා. ඒතකොට දැනගත්ත එහෙනම් මගේ ස්වාමියා මේ යුද්ධේ පරදිනවා. මන් දැන් පලා යන එක තමයි හොඳ කියලා මේ රාජදේවිය එතනින් පලා ගියා. හැබැයි වැඩි දුරක් යන්න හම්බුන්නේ නැහැ. අර සතුරු රජුරුවන්ගේ සේනාව දැක්කා මේ රාජදේවිය පලා යනවා. දැකලා මොකද කළේ? අල්ලගත්තා. අල්ලගෙන අර සතුරු රජුරුවන්ගේ රාජධානියට අරගෙන ගියා. දැන් යුද්ධය ඉවර වෙලා එදාම රජුරු මාලිගාවට ආවා මේ සතුරු රජුරෝ. ඇවිල්ලා මේ දේවිය අභිරූපී, හරිම ලස්සනයි, සුන්දර රූප ස්වභාවයක් තිබ්බා. ඉතින් මේ රජුරවන්ට හිත ගියා. ඒ නිසා රජුරෝ කිව්වා නුඹ අදම මගේ අග්‍ර මහේසිකාව වෙන්න ඕන කියලා. එතකොට මේ දේවිය දැන් තිරුවන් සරණ ගියපු ශ්‍රාවිකාවක්නේ. ඉතින් කල්පනා කළා මං කලිමුත් මට ස්වාමියෙක් හිටියා. දැන් මේ ස්වාමියා මරණයටපත් වුණා. මං දැන් තව කෙනෙකුගේ බිසවක් බවට පත් වුණොත් ඒ ස්වාමියාත් මට අහිමි වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මං ආයෙත් දුකටපත් වෙනවා. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි විවාහ නොවී ඉන්න එක කියලා මේ රජුරවන්ට කිව්වා. අනේ ස්වාමීනි, මට කලිමුත් ස්වාමියෙක් හිටියා. මං
ඒ නිසාමයි දැන් දුකටපත් වෙලා ඉන්නේ. අනේ ස්වාමිනී මට බෑ කිව්වා. තවත් ස්වාමීක් ළඟ බිරිඳක් වෙන්න. මේ රජුරු හරිම දුෂ්ටයි. දුෂ්ට රජෙක්. රජුරවන්ට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා රජුරු කිව්වා නුඹ මගේ බිසව වෙනවද නැද්ද? ඉතින් මේ රාජදේවිය අර කතාවමයි කියන්නේ. මේ රජුරු ඊට පස්සේ තමන්ගේ රාජපුරුෂයන්ට අණ කළා. එහෙමනම් මේ රාජදේවිය මරන්න ඕන. ගහපියගුව ගිනි ගොඩක්. ගිනි ගොඩක් ගහලා අත් කකුල් බැඳලා ගිහිල්ලා ගිනි ගොඩට දාන්න කිව්වා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ සිද්ධ වෙච්ච දෙයක්. එතකොට මේ රජුරු මෙහෙම අණ කළාට පස්සේ දැන් රාජ සේවකයෝ මේ දේවිය අරගෙන ගිහිල්ලා දැන් අත් කකුල් බැඳලා දැන් ගින්දර විශාල ගිනි ගොඩක් ගහලා දැන් ගිනි ගොඩට දාන්න ලෑස්ති. දැන් අපි කල්පනා කරන්න ඕන මේ වගේ අවස්ථාවක් අපේ ජීවිතේට આવොත් අපි කොහොමද මුහුණ දෙන්නේ කියලා. දැන් තමයි පිහිට මතක් වෙන්න ඕන. සරණ මතක් වෙන්න ඕන. ඉතින් දැන් මේ දේවිය කල්පනා කරනවා දැන් මම මොකද්ද කරන්නේ? මම මේ විදිහට දුකටපත් වෙලා ඉන්න වෙලාවක මට මොකක්ද පිහිට පිණිස පවතින්නේ කියලා. පින්නතුනේ මේ දේවියට වෙන්නේ කිසි දෙයක් මතක් වුණේ මතක් වුණේ මොකක්ද? අනේ මම සරණ ගියා. මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියලා මතක් වුණා. ඉතින් ඒ සරණ සිහි කළා. දැන් මේ රාජපුරුෂයෝ අත් දෙකනුයි කකුල් දෙකනුයි අල්ලලා මේ දේවිය ගිනි ගොඩට දැම්මා. පුදුමයි. මේසා විශාල ගිනි ගොඩ දැවෙද්දී මේ දේවිය පිච්චෙන්නේ නැහැ. අංශු මාත්‍රයක්වත් පිච්චුන්නේ නැහැ. රස්නයක් දැනෙන්නෙත් නැහැ. අර රජ්ජුරුවන්ට කර කියා ගන්න දෙයක් නැති වුණා. රජ්ජුරු දාඩිය දාලා වෙවුලන්න ගත්තා. බයටපත් වුණා. අහෝ මං මොකක්ද මේ කළේ? මම මේසා ගුණ සම්පන්න කෙනෙකුටද මේ වගේ වද හිංසාවක් කරගෙන රජුරු බය වුණා. දැන් මොකද අර දේවිය බලාගෙන ඉන්නවා දැන් හැමෝම ඒ දේවිය පිච්චෙන්නේ නැහැ. ඉතින් රජුරු අණ කළා වහාම මේ ගින්න නිවන්න. ගින්න නිවලා රජුරුවම අර දේවිය අත් දෙකට ගත්තා. අත් දෙකට අරගෙන ගිහිල්ලා සිංහාසනේ වාඩි කරෙව්වා. වාඩි කරවලා අහනවා මට සමාවෙන්න ඔබට මෙවන් උතුම් දෙයක් ලබා ගන්න පුළුවන් උනේ කුමක් නිසාද? එතකොට පින්නතුනේ මේ රාජදේවිය කියනවා මං සරණ ගියපු කෙනෙක්. මං සරණේ පිහිටපු කෙනෙක්. මං බුදුරජාණන් වහන්සේ සරණ ගියා. මම ධර්මයේ සරණ ගියා. ඒ ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගියා. අන්න පිහිට. අන්න පිළිසරණ. එදා ඉඳලා පින්නතුනේ මේ රජ්ජුරුව මේ දේවියට සැලකුවේ අම්මා කෙනෙකුට වගේ. ඒ දේවිය මව් තනතුරේ තියලා සැලකුවා කියනවා. ඉතින් මේ තමයි පිළිසරණ. මේක තමයි සරණ කියන්නේ. ආන්නේ නිසා තමයි අපි ශ්‍රාවකෙක් වෙන්නේ. එතකොට අපිට මේ වගේ පිළිසරණක් ලබා ගන්න පුළුවන් නම් ශ්‍රාවකත්වයේ තුල එතෙන්ට තමයි අපි එන්න ඕන. ඉතින් පින්නතුනේ අපි බලමු මේ ශ්‍රාවකත්වයට පැමිණිච්ච කෙනා ධර්ම මාර්ගයේ දියුණු කරගන්න ඕන කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ කාලේ බුදුරජාණන් වහන්සේ කොසල් ජනපදයේ චාරිකාය වඩිද්දී දවසක් උන්වහන්සේ වැඩියා ඕපසාද කියන ගම්මානයට. මේ ඕපසාද ගම්මානයේ හිටියා ප්‍රසිද්ධ බ්‍රාහ්මණෙක්. මේ බ්‍රාහ්මණගේ නම තමයි චංකි. මේ චංකි කියන බ්‍රාහ්මණයට කොසල් රජුරු පරිත්‍යාග කළා තිබුණා මේ ඕපසාද කියන ගම්මානය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගමටයි වැඩියේ. ඉතින් එදා මේ බුදුරජාණන් වහන්සේ ගැන කල්යාණ කීර්තිරාවයක් පැතිරුණා. ඉතින් මිනිස්සු බොහෝ දෙනෙක් දැන් මේ බුදුරජාණන් වහන්සේ දකින්න යනවා. මේ මිනිස්සු යන්නේ කොතනින්ද? අර චංකි බ්‍රාහ්මණයාගේ මාලිගාව ළඟින් තමයි යන්නේ. මෙහෙම යනකොට චංකි බ්‍රාහ්මණයා දවල් කාලේ විවේක ගන්න කියලා සඳුළු තලයට ගිහිල්ලා හිටියේ. මෙතනදී මෙයාට පේනවා මේ මිනිස්සු ඔක්කොම යනවා මාලිගාව ඉස්සරහින්. මෙයා කල්පනා කළා මොකටද මෙච්චර පිරිසක් මේ වෙලාවේ යන්නේ කියලා. ඉතින් මේ චංකි බ්‍රාහ්මණයා තමන්ගේ අතවැසියෙකුට කතා කරලා අහනවා ඇයි මේ මිනිස්සු මෙච්චර මේ අවේලාවේ යන්නේ? ඒතර කියනවා දැන් අපේ ගමට ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වැඩම කළා. උන්වහන්සේ දකින්න තමයි මේ පිරිස යන්නේ කියලා. එතකොට මේ බ්‍රාහ්මණයාට හිතුණා
අනේ කොච්චර වාසනාවක්ද. අපේ මේ ගමට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඩම කරලා ඉන්නවනේ. එහෙනම් මාත් යන්නේක තමයි හොඳ. කියලා මේ බ්‍රාහ්මණයත් යන්න ලෑස්ති වුණා. ඒ වෙලාවේ ඒ ගමට වෙනත් බ්‍රාහ්මණ පිරිසක් ඇවිල්ලා හිටියා. ඉතින් මේ බ්‍රාහ්මණයන්ට ආරංචි වුණා මේ චංග කියන බ්‍රාහ්මණයත් බුදුරජාණන් වහන්සේ දකින්න යනවා කියලා. ඒ කාලේ පින්නතුනේ මේ බ්‍රාහ්මණයෝ හරිය ඉරිසියයි බුදුරජාණන් වහන්සේ ළඟට යනවට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයටත් ඉරිසියා කළා. ශ්‍රාවක සංඝ රත්නයටත් ඉරිසියා කළා. හරිම විරුද්ධයි. ඉතින් මේ චංග බ්‍රාහ්මණයට කියනවා බ්‍රාහ්මණය ඔබ බුදුරජාණන් වහන්සේ දකින්න යන්නේ නෙවෙයි සුදුසු කිව්වා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔබ බලන්න එනවනම් ඒක තමයි සුදුසු කිව්වා. එතකොට බලන්න මෙහෙම කිව්වහම මේ චංකි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවා. මේ කයුරින් බුදුරජාණන් වහන්සේ ගුණ කිව්වා. ඒ ගුණ කියලා අවසානයේ මේ චංකි බ්‍රාහ්මණයා කියනවා ඒ බවත් ගෞතමයන් වහන්සේගේ ගුණ මෙපමණයි කියලා කියන්න බෑ. අප්‍රමාණ ගුණ තියෙනවා. හැබැයි ඒ එක ගුණයක් හරි කෙනෙක් දැනගත්තොත් එක ගුණයක් හරි දන්නවා නම් අපිමයි කිව්වා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දකින්න යන්න ඕන. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපිව දකින්න එන එක නෙවෙයි සුදුසු කිව්වා. ඉතින් මෙහෙම කියලා මේ චංකි බ්‍රාහ්මණයා තවත් විශාල බ්‍රාහ්මණ පිරිසක් එක්ක බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණ පිරිසත් එක්ක කතා කරගෙන අතරතුර වෙනතුන මේ බ්‍රාහ්මණ පිරිස මැද්දේ හිටියා. ඒක තරුණ බ්‍රාහ්මණයෙක්. මෙයාගේ නම කාපටික. එතකොට මේ කාපටික බ්‍රාහ්මණයා මේ හරි තරුණයි. ඒ කියන්නේ අවුරුදු 16ක් විතර ඇති මෙයාට. හැබැයි වේදය පරිපූර්ණව ඉගෙනගෙන හිටියේ. ඉතින් මේ බ්‍රාහ්මණ පිරිසත් එක්ක බුදුරජාණන් වහන්සේ කතා කරද්දී මේ වෙලාවේ මේ තරුණ බ්‍රාහ්මණෙක් වෙච්ච මේ කාපටික මොකද කරන්නේ පැනලා උත්තර දෙනවා. ඉතින් මැදින් පැන උත්තර දෙනවා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කාපටික තරුණයාට කියනවා ඔබ චුට්ටක් පාඩුවේ ඉන්න මම මේ වැඩිහිටි බ්‍රාහ්මණයොත් එක්ක කතා කර ඉන්නේ කියලා. එතකොට පින්නතුනේ අර චංකි බ්‍රාහ්මණයා කියනවා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ මේ කාපටික තරුණ බ්‍රාහ්මණයා බැහැර කරන්න එපා කිව්වා. මෙයා හරිම ඥානවන්තයි කිව්වා. ත්‍රිවේදය හොඳට ඉගෙනගෙන ඉන්නේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිතින් දැනගත්තා මේ තරුණ බ්‍රාහ්මණයා ගැන මේ බ්‍රාහ්මණ පිරිස ගොඩාක් පැහැදිලා ඉන්නේ. පැහැදිලා ඉන්න හින්දා මේ තරුණ බ්‍රාහ්මණයත් එක්ක කතා කරනවා නම් හොඳයි කියලා. දැන් මේ සිදුවීම වෙනකොටම අර කාපටික හිතුවා මං එහෙනම් කතා කරන එක සුදුසු නෑ මේ වෙලාවේ. හැබැයි කොයි වෙලාවෙ හරි බුදුරජාණන් වහන්සේ මගේ ඇස් දෙක දිහා බැලුවොත් මගේ දිහා බැලුවොත් මං කතා කරනවා කියලා හිතාගත්තා. ඉතින් අපගේ බුදුරජාණන් වහන්සේ මෙයාගේ හිත දැක්කා. දැකලා ඒ වෙලාවේ කාපටික බ්‍රාහ්මණයා දිහා බැලුවා. එතකොට මෙයාගේ ගෝත්‍ර නාමයෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ ආමන්ත්‍රණය කළේ. ඉතින් ඒ වෙලාවේ මේ කාපටික තරුණ බ්‍රාහ්මණයා දැනගත්ත දැන් බුදුරජාණන් වහන්සේ මන් දිහා බැලුවා කියලා බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මේ භාරද්වාජ මේ තරුණ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පැරණි බ්‍රාහ්මණයන්ගේ පිටක පරම්පරාව ඒ කියන්නේ පිටක සම්පදායේ මෙහෙම වුණා කියලා වේද මන්ත්‍ර තියෙනවා. ඒ වගේම තමයි මේක තමයි සත්‍ය අනිත් ඒවා බොරු කියලා කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සමන ගෞතමයන් වහන්සේ මේ ගැන මොකද්ද කියන්නේ කියලා ඇහුවා. එතකොට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මෙයාගේ ගෝත්‍ර නාමය තමයි භාරද්වාජ. නම තමයි කාපටික. ඉතින් බුදුරජාණන් වහන්සේ ගෝත්‍ර නාමයෙන් අමතන්නේ භාරද්වාජ. බුදුරජාණන් වහන්සේ අහනවා එතකොට දැන් ඔය බ්‍රාහ්මණෝ කියනවනේ මේක තමයි සත්‍ය අනිත් ඒවා බොරු කියලා. එතකොට ඔහොම කියන එක බ්‍රාහ්මණයෙක් හරි ඔබ දන්නවද කියලා ඇහුවා. අනේ ස්වාමීනි එහෙම එක බ්‍රාහ්මණයෙක්වත් මම දන්නේ නැහැ කිව්වා. එතකොට අහනවා එහෙනම් ඔය විදිහට ඔය බ්‍රාහ්මණ ධර්මයේ අරන්ගෙන
හත්මුතු පරම්පරාව දක්වාම ඒ කියන්නේ හත්වෙනි පරම්පරාව දක්වාම බ්‍රාහ්මණයෝ මේක තමයි සත්‍ය අනිත්‍යව බොරු කියලා පිළිගන්නවද කියලා ඇහුවා. ඒතර මෙයා කියනවා ගෞතමයන් වහන්සේ එහෙම බ්‍රාහ්මණිකුත් නැහැ. කියන්නේ හත්මුතු පරම්පරාවටම හත්වෙනි පරම්පරාවට ගියත් එක්කෙනෙක්වත් නැහැ කියනවා. ඊළඟට අහනවා භාරද්වාජ එහෙනම් මේ ඔය මන්ත්‍ර වේද හදාපු ප්‍රසිද්ධ ඍෂිවරු ඉන්නවා. ප්‍රසිද්ධ බ්‍රාහ්මණයෝ හිටියේ ඒ කාලේ. ඉතින් අන්නේ බ්‍රාහ්මණයෝ මේක තමයි සත්‍ය අනිත්‍යව බොරු කියලා පිළිගන්නවද කියලා ඇහුවා. එතකොට මෙයා කියන අනේ ස්වාමීනි එහෙම පිළිගන්න එක ඍෂිවරයෙක්වත් එක බ්‍රාහ්මණයෙක්වත් නැහැ කියනවා. බුදුරජාන් වහන්සේ එතකොට කියනවා හරි වැඩක් නේ භාරද්වාජ. එතකොට මේක මේ අන්ධයෝ යන ගමනක් වගේනේ. දැන් අන්ධයෙක් ඉන්නවා ඉස්සරහා පොලිමේ ඒ අන්ධයාගේ හැරමිටිය අනිත් අන්ධය අල්ල ගන්නවා. ඊළඟ අන්ධයාත් මොකද කරන්නේ? අර හැරමිටිය අල්ල ගන්නවා. දැන් හැරමිටි පොලිම අල්ලගෙන ඉන්නවා. එතකොට පළවෙනි අන්ධ මිනිස්සයා යන්නේ කොහෙටද? අර හැමෝම යන්නේ මේ පැත්තට කියනවා. ඔබගේ මේ බ්‍රාහ්මණ පරම්පරාවෙන් ඔය පිටක සම්ප්‍රදායත් ඔය වගේ කිව්වා. ඒ කිසි කෙනෙක් මේක ඇත්ත කතාව දන්නේ නැහැ කිව්වා. එහෙනම් අන්ධයෝ යන ගමනක් වගේ කිව්වා. එතකොට මේ විදිහට මේ බ්‍රාහ්මණයන්ගේ ධර්මයේ ගැන ඔබට තියෙන පැහැදීම මේ බ්‍රාහ්මණයන්ට තියෙන පැහැදීම පදනමක් නැති ශ්‍රද්ධාවකින් තියෙන කිව්වා. පදනමක් නැති ශ්‍රද්ධාවක් තුළ පිටලා තියෙන කිව්වා. එතකොට මේ භාරද්වාජ කියනවා ගෞතමයන් වහන්සේ ওই කාරණේ ගැන ශ්‍රද්ධාවෙන්ම විතරක් ගන්නව නෙවෙයි අනුශ්‍රවණයනුත් ගන්නවා කිව්වා. අනුශ්‍රවණයනුත් ගන්නවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ භාරද්වාජ දැන් ඔබ කලින් කිව්ව මේක ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ කියලා. දැන් ඔබ කියනවා අනුශ්‍රවයක් ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙතනදී ලස්සන කාරණයක් ඉස්මතු කළා. මේක හරි සුන්දර කාරණයක් පින්නතුනේ. දැන් බලන්න අපේ ජීවිතේට අපි යමක් ඉගෙන ගන්න විදිය යම්කිසි අවබෝධයක් ලබා ගන්න හැටි බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කළා. භාරද්වාජ දෙයාකාර විපාක ඇති කරුණු පහක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ කරුණු පහ හොඳට මතක තියාගන්න. ශ්‍රද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිජ්ජානක්ඛන්ති. මේ කරුණු පහෙන් තමයි අපි මේ ලෝකේ දැනුම ලබා ගන්න. ශ්‍රද්ධාව කියලා මෙතන අදහස් කරන්නේ පැහැදීම. අපි යමකට පැහැදීම නිසා ඒක ඉගෙන ගන්නවා. ඊළඟට රුචි කියන්නේ කැමැත්ත. අපි යම්කිසි දෙයකට කැමති නිසා ඒ කැමති දේ අපි ඉගෙන ගන්නවා. ඊළඟට අනුශ්‍රව කියලා කියන්නේ අපි යමක් අහනවා. අපි ගොඩක් වෙලාවට අහලා තමයි ඉගෙන ගන්නෙ. ඊළඟට ආකාර පරිවිතය කියන්නේ අපි කල්පනා කරනවා. කල්පනා කර කර කරුණු ගොඩ නගනවා. ඊළඟට ඒ විදිහටත් අපි දැනුම ලබා ගන්නවා. ඒ වගේම තමයි දිට්ඨි නිජ්ජානක්ඛන්ති. ඒ කියන්නේ අපි යම්කිසි දෘෂ්ටියක බැස ගන්නවා. ඒක බැසගෙන අපි ඉගෙන ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේකේ ප්‍රතිඵල දෙකක් තියෙනවා කිව්වා. දැන් මේක තමයි මේකේ තියෙන ලස්සනම කාරණය. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා භාරද්වාජ යම්කිසි දෙයක් කරේ කෙනෙකුට ශ්‍රද්ධාවක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පැහැදීමක් තියෙන්න පුළුවන්. හැබැයි මේ පැහැදීම තියෙන්නේ එයා ඉගෙනගෙන තියෙන හිස් දෙයක්. බොරු දෙයක්, තුච්ච දෙයක් කියනවා. හැබැයි එයාට ශ්‍රද්ධාවක් නැහැ. කුමක් ගැනද ශ්‍රද්ධාවක් නැත්තේ? සැබෑ වූ සත්‍ය වූ නොවෙනස් වන දෙයක් තියෙනවා ලෝකේ. හැබැයි ඒ ගැනම එයාට ශ්‍රද්ධාවක් නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක්ට කැමැත්තක් තියෙනවා. හැබැයි කැමැත්ත තියෙන්නේ රුචිකත්වයක් තියෙන්නේ බොරුවකට. ඇත්ත දෙයකට නෙවෙයි කියනවා. හැබැයි එයාට රුචිකත්වයක් නැහැ කියනවා. මොකටද රුචිකත්වයක් නැත්තේ? සත්‍ය වූ දෙයට. සැබෑ වූ දෙයට එයාට රුචිකත්වයක් නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් යමක් අහලා තියෙනවා. හැබැයි මේ අහලා තියෙන්නේ හිස් දෙයක්, බොරු දෙයක් කියනවා. හැබැයි මෙයා අහලා නැහැ, ශ්‍රවණය කළා නැහැ. කුමක්ද? සැබෑ වූ දේ, සත්‍ය වූ දේ, නොවෙනස් වූ දේ අහලා නැහැ කියනවා. ඊළඟට මෙයා යමක් කල්පනා කරලා තියෙන්න පුළුවන්. ඒ කල්පනා කරලා තියෙන හිස් දෙයක්, බොරු දෙයක් කියනවා.
එතකොට මේ හිස් වූ බොරු දේ ගැන කල්පනා කරලා තියෙනවා. හැබැයි කල්පනා කරලා නැහැ කියනවා. මේ ලෝකයේ තියෙන සැබෑ වූ දේ, සත්‍ය වූ දේ ගැන කල්පනා කරලා නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දෘෂ්ටියක බැසගෙන ඉන්නවා. ඒ දෘෂ්ටියක බැසගෙන ඉන්නේ කුමක්ද? ඒ තමයි හිස් දෙයක් ගැන, බොරු දෙයක් ගැන. එතකොට මේ හිස් වූ බොරු දේ ගැන මෙයා දෘෂ්ටිගත වෙලා ඉන්නවා. හැබැයි ලෝකයේ තියෙන සත්‍ය වූ දේ, සැබෑ වූ දේ කෙරෙහි දෘෂ්ටිගත වෙලා නැහැ කියනවා. ඒතර බලන්න ලස්සන කාරණයක්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් එතකොට අපි පැහැදීමක් තියනවා කියලා යමක් ඉගෙන ගන්නවා. හැබැයි ඒක බොරුවක්. දැන් කාලයක් යනකොට තමයි අපිට තේරෙන්නේ අනේ අපි මේ ඉගෙනගෙන තියෙන බොරුවක් නේ කියලා. හැබැයි අපි ඉගෙන ගත්තේ අපිට තියෙන පැහැදීම නිසා. හැබැයි ලෝකේ තියෙනවා සත්‍ය වූ දෙයක්, සැබෑ වූ දෙයක්. හැබැයි අපි ඒක ගැන පැහැදීමක් නැහැ. අපිට ඒ ගැන කිසිම වැටහීමක් නැහැ. අපි ඒකට පහදින්නේ නැහැ කියනවා. එහෙනම් අපි දැනුම ලබා ගන්න දේ බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් පැහැදීමක් තියෙන්න ඕන සත්‍ය වූ දේ කෙරෙහි. නොවෙනස් වන දේ කෙරෙහි, සැබෑ වූ දේ කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙන්නට ඕන. නමුත් දැන් ඔබ බලන්න අපි කැමැත්ත නිසා ඉගෙන ගන්නවා යම් දේවල්. ඒ කැමැත්ත නිසා ඉගෙනගෙන තියෙන්නේ බොරුවක්, හිස් දෙයක්, තුච්ච දෙයක්. හැබැයි සත්‍ය වූ දේ, නොවෙනස් වූ දේ අපි ඉගෙනගෙන නැහැ. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තමයි අපි අහලා තියෙනවා. හැබැයි අහලා තියෙන දේ ගැන කාලයක් යද්දි තමයි තේරෙන්නේ අපි මේ අහපු දේ බොරුවක් නේ, හිස් දෙයක් නේ, තුච්ච දෙයක් නේ. හැබැයි ලෝකේ තියෙන පරම සත්‍ය අපි අහලා නැහැ. අපිට ඒ ගැන අහන්න ඕන කියලා උවමනාවකුත් නැහැ. ඒතර බලන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි කල්පනා කරන නොයෙක් දේවල්. හැබැයි කල්පනා කරලා තියෙන බොරු දේවල්, හිස් දේවල්. කාලයක් යනකොට තමයි තේරෙන්නේ අපි මේ කල්පනා කරගෙන ඉඳලා තියෙන හිස් දේවල්, බොරු දේවල් කියලා. හැබැයි සත්‍ය වූ දේ අපි කල්පනා කරලා නැහැ. සැබෑ වූ දේ අපි කල්පනා කරලා නැහැ. ඉතින් බලන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා අපි දෘෂ්ටිගත වෙලා ඉන්නවා. දැන් කාලයක් තිස්සේ මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු නොයෙක් මතවාද, නොයෙක් දෘෂ්ටි වලට දෘෂ්ටිගත වෙලා ඉන්නවා. හැබැයි ඒ දෘෂ්ටිගත වෙලා ඉන්නේ බොරුවකට. මේ දෘෂ්ටිගත වෙලා ඉන්නේ විශ්වාස කරන්න බැරි දෙයකට. හැබැයි ලෝකේ පවතින සත්‍ය වූ දෙයක්. ඒ ගැන කිසිම දෘෂ්ටිගත වීමක් නැහැ කියනවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය කාරණේ නිසා යම් කිසි කෙනෙක් ඔය කාරණේදී සත්‍ය රකින්නවා කිව්වා. සත්‍ය රකින්න කෙනෙක් වෙනවා. හැබැයි මේක තමයි සත්‍ය, අනිත්‍යව බොරු කියලා නිෂ්ඨාවකට එන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ දැන් තමන්ගේ ශ්‍රද්ධාව නිසා, තමන්ගේ පැහැදීම නිසා, තමන් ඉගෙන ගත්ත දේ, තමන්ගේ රුචිකත්වය නිසා තමන් ඉගෙන ගත්ත දේ, එහෙම නැත්නම් තමන් අහලා තියෙන දේ, එහෙම නැත්නම් තමන් කල්පනා කරලා තියෙන දේ, එහෙම නැත්නම් තමන් අර දෘෂ්ටියක බැසගෙන ඉන්න දේ ගැන මේක තමයි සත්‍ය, අනිත්‍යව බොරු කියලා ඒ මත ඉන්නේ නැහැ කියනවා. හැබැයි ਉਹ යම්කිසි සත්‍යයක් රකින්නවා කියනවා. හැබැයි අනිත් සියල්ල බොරු, මේක තමයි ඇත්ත කියලා නිෂ්ඨාවකට එන්නේ නැහැ කියනවා. එතකොට මේ භාරද්වාජ අහන ස්වාමීනි එතකොට දැන් ওই කියපු කරුණ වලින් සත්‍ය රකින්නවා කියන්නේ මොකක්ද? සත්‍ය ආරක්ෂා කරනවා කියන්නේ මොකක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ භාරද්වාජ පුද්ගලයෙක් තුල ශ්‍රද්ධාවක් තියෙන්න පුළුවන්. ඒ ශ්‍රද්ධාවක් තියෙනවා කියලා ඔහු කියනවා. ඒ කාරණෙම ඔහු සත්‍ය රකින්නවා කිව්වා. එතකොට හැබැයි පක්ෂග්‍රාහී වෙන්නේ නැහැ කියනවා. මේක තමයි සත්‍ය, අනිත්‍යව බොරු කියලා. එතකොට හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ හිම තිබ්බා කියලා ඔහුට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක්ට යම් කිසි දෙයක් කෙරේ කැමැත්තක් තියෙන්න පුළුවන්. ඒ කැමැත්ත තියෙන නිසා ඔහු පක්ෂග්‍රාහී වෙන්නේ නැහැ. මේක තමයි සත්‍ය, අනිත්‍යව බොරු කියලා. ඊළඟට කෙනෙක් අහලා තියෙනවා. හැබැයි අහලා තියෙන දේ ගැන එකපාරම පැත්තක් ගන්නෙ නැහැ. මේක තමයි ඇත්ත, අනිත්‍යව බොරු කියලා. ඒතර බලන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තමන් කල්පනා කරන දේ, තමන් කල්පනා කර කර ඉන්න දේවල් ගැන මේක තමයි ඇත්ත, අනිත්‍යව බොරු කියලා පැත්තක් ගන්නෙ නැහැ කියනවා. ඒ වගේම තමයි තමන් දිට්ඨි නිජ්ජානක්ඛන්තිය. ඒ කියන්නේ දෘෂ්ටියක බැසගෙන ඉන්නවා නම් ඒ දී ගැන මේක තමයි ඇත්ත, අනිත්‍ය ඔක්කොම බොරු කියලා එකපාරම පැත්තක් ගන්නෙ නෑ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ භාරද්වාජ
මෙන්න මේකෙන් අපි ප්‍රකාශ කරනවා මේ කාරණාවලින් කෙනෙක් සත්‍ය රකින්නවා. හැබැයි සත්‍ය අවබෝධය නම් උනේ නෑ කියනවා. මේ කාරණින් සත්‍ය රකින්නවා. ඒ කියන්නේ දැන් තමන්ගේ ශ්‍රද්ධාව නිසා, තමන්ගේ රුචිකත්වය නිසා, ඒ වගේම තමන් අහලා තියෙන දේ, තමන් කල්පනා කරන දේ, තමන් දෘෂ්ටිගත වෙච්ච දේ ගැන සත්‍ය රකින්නවා. හැබැයි සත්‍ය අවබෝධ වෙලා නැහැ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් මේ භාරද්වාජ අහන ස්වාමීනි, එහෙනම් කොහොමද සත්‍ය අවබෝධය වෙන්නේ? සත්‍ය අවබෝධය ඇති කරගන්නේ කොහොමද? දැන් බලන්න එතකොට මේ කියපු කරුණු පහ දැන් එහෙනම් අපි මේ සමාජයේ යම්කිසි දැනුමක් ලබාගෙන තියෙනවා නම් මෙච්චර කල් මේ කරුණු පහ තුලනේ තියෙන්නේ. ඒ කියන්නේ අපි පැහැදීම නිසා ඉගෙන ගත්තා. ඊළඟට අපි කැමැත්ත නිසා ඉගෙන ගත්තා. ඊළඟට අපි අහලා ඉගෙන ගත්තා. ඊළඟට අපි කල්පනා කර කර ඉගෙන ගත්තා. එතකොට අපි දෘෂ්ටියක බැසගත්තා. මේකෙන් තමයි අපි දැනුම ලබා ගත්තේ. හැබැයි ඒක සත්‍ය වෙන්නත් පුළුවන්. ඒක අසත්‍ය වෙන්නත් පුළුවන්. හැබැයි කෙනෙක් ඉන්නවා මේ කරුණු පහ ඉක්මවා ගිහිල්ලා කල්පනා කරනවා. ඒ කොහොමද? එහෙනම් පැහැදීම තියෙන්න ඕන ඇත්ත දේ ගැන. සත්‍ය දේ ගැන. කැමැත්ත තියෙන්න ඕන සත්‍ය දේ ගැනයි. අහන්න ඕන සත්‍ය ගැනයි. ඊළඟට අපි කල්පනා කරන්න ඕන සත්‍ය ගැනයි. අපි දෘෂ්ටියක බැස ගන්න ඕන මේ ලෝකයේ තියෙන සත්‍ය උදේ ගැනයි. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ සත්‍යයට පැමිණෙනවා කෙනෙක්. හැබැයි එකපාරම පක්ෂග්‍රාහී වෙන්නේ නැහැ මේ ඔක්කොම බොරු. අනිත් ඔක්කොම බොරු මේක තමයි ඇත්ත කියලා. ඒ විදිහට හිටියට හැබැයි සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ කියව. බුදුරජාණන් වහන්සේ වදාළ කොහොමද සත්‍ය අවබෝධ වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්නතුනේ ඔන්න කෙනෙක් යම් කිසි දෙයක් ප්‍රකාශ කරනවා නම් ඔහු ගැන විමසන්න ඕන කියනවා. කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළ යම් ගමක එහෙම නැත්නම් යම් නගරයක යම් භික්ෂුවක් වාසය කරනවා. මේ භික්ෂුව යම් කිසි ප්‍රකාශයක් කරනවා. මම මෙහෙමත් දන්නවා මෙහෙමත් දකින්නවා කියලා. එතකොට කෙනෙක් මේ භික්ෂුව විමසනවා මේ භික්ෂුව ලෝභ සහගත දේවල් වලට යට වෙලා දින්නේ. ද්වේෂ සහගත දේවල් වලට යට වෙලා දින්නේ. මෝහ සහගත දේවල් වලට යට වෙලා දින්නේ කියලා කල්පනා කරලා බලනවා. ඒ මොකද දැන් අපිට යමක් කියන කෙනා යමක් ප්‍රකාශ කරන කෙනා ලෝභයට යට වුණ සිතින් නම් ඉන්නේ. ද්වේෂයට යට වුණ සිතින් නම් ඉන්නේ. මුලාවටපත් වුණ සිතින් නම් ඉන්නේ. ඔහු පවසන දේ අන් අයට අහිත පිණිස දුක පිණිසයි පවතින්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පුද්ගලයා අර ප්‍රකාශ කරන කෙනා ගැන නුවණින් විමසනවා. මේ කෙනාගේ හැසිරීම ලෝභයට යට වුණ සිතින් වාසය කළාද මේ කියන්නේ? ඊළඟට මේ ප්‍රකාශ කරන දේ ලෝභ සහගත දෙයක්ද? එතකොට මේ විදිහට කල්පනා කරද්දී අර පුද්ගලයාට නුවණින් කල්පනා කරද්දී තේරෙනවා මේ ප්‍රකාශ කරන කෙනාගේ කායික හැසිරීම, වාචසික හැසිරීම ලෝභයට යට වුණු සිතින් කරන දෙයක් නෙවෙයි. අලෝභී සිතින් ප්‍රකාශ කරන්නේ. එහෙනම් මේ ධර්මය ගම්බීරයි, දැකීමට දුෂ්කරයි, අවබෝධයට දුෂ්කරයි, ශාන්තයි, ප්‍රණීතයි කියලා ඒ කෙනාට අවබෝධ වෙනවා. අන්නේ පුද්ගලයාගෙන් තමයි කියනවා ධර්මය අහන්න ඕන. ඒ වගේම ඔහු දේශය ප්‍රහාණය වෙච්ච කෙනෙක් නම්, මෝහය ප්‍රහාණය වෙච්ච කෙනෙක් නම් ඔහුගෙන් තමයි කියන ධර්මය අහන්න ඕන. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් යමක් ප්‍රකාශ කරන කෙනා ඒ ප්‍රකාශ කරන කෙනා ගැන අහන කෙනා නුවණින් කල්පනා කරන්න ඕන. මේ කෙනා ලෝභයට යට වුණ සිතින් ඉන්න කෙනෙක්ද? ද්වේෂයට යට වුණ සිතින් ඉන්න කෙනෙක්ද? මුලාවටපත් වුණ සිතින් ඉන්න කෙනෙක්ද කියලා අර කෙනා නුවණින් කල්පනා කරනවා. දැන් මේ කියන්නේ පින්නතුනේ එහෙමනම් මේ ලෝකේ ලෝභය ප්‍රහාණය කරපො, ද්වේෂය ප්‍රහාණය කරපො, ඊළඟට මෝහය ප්‍රහාණය කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ එකම පුද්ගලයා තමයි අසහාය අද්විතීය අපටිපුද්ගලෝ බුදුරජාණන් වහන්සේ. එහෙම නැත්තම් ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක්. දැන් බලන්න එතකොට ඒ ප්‍රකාශය කරන කෙනා ගැන අපි තේරුම් ගන්න ඕන. එහෙනම් ලෝභය ප්‍රහාණය කරපු, ද්වේෂය ප්‍රහාණය කරපු, මෝහය ප්‍රහාණය කරපු
අන්නේ ප්‍රකාශය කරන කෙනා ගැන බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ කෙනා කෙරෙහි තමයි කිව්වා ශ්‍රද්ධාව පිහිටුව ගන්න ඕන. ඒ කෙනා කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගත්තොත් ඒ ශ්‍රද්ධාව පිහිටීම නිසා ඒ කෙනාව ඇසුරු කරනවා. ඒ කෙනා ළඟට යනවා. ළඟට ගිහිල්ලා ඒ කෙනා ඇසුරු කරනවා. ශ්‍රද්ධාජාත උපසංකමති. උපසංකමන්තෝ පෛරුපාසති. ඒ පුද්ගලයා ළඟට ගිහිල්ලා ඔහු ඇසුරු කරනවා. ඇසුරු කරද්දී ඔහුට ඇහුම්කන් දෙනවා. ඇහුම්කන් දෙනකොට ඔහුට ධර්මයයි අහන්න ලැබෙන්නේ. ඒ අහන ධර්මයේ දරා ගන්නවා. ඒ දරා ගන්න ධර්මය නුවණින් කල්පනා කරනවා. නුවණින් කල්පනා කරද්දී අර්ථ වැටහෙන්න ගන්නවා. ඒ අර්ථ වැටහෙනකොට ඔහුට ධර්මයේ හැසිරෙන්න ආසාවක් ඇති වෙනවා. ධර්මයේ හැසිරෙන්න ආසාවක් ඇති වෙනකොට උත්සාහ කරනවා. උත්සාහ කරද්දී ගලපා බලනවා. ගලපා බලද්දී වීරිය කරනවා. වීරිය කරලා බලවත් වූ වීරියකින් මේ පරම සත්‍ය සාක්ෂාත් කරනවා. අන්න ඒ ශ්‍රාවකයා මේ ප්‍රඥාව විනිවිද දකිනවා. එතකොට මේ භාරද්වාජ අහනවා බෞද්ධ ගෞතමයන් වහන්සේ දැන් එතකොට මේ සත්‍ය අවබෝධයට ඇවිල්ලා දින්නේ. සත්‍ය අවබෝධයට පත් වුණාද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාරණෙන් මේ සත්‍ය අවබෝධයට ඇවිල්ලා ඉන්නේ. හැබැයි සත්‍යයට පත් වුණා කියන්න බෑ. සත්‍ය අවබෝධයට ආවට සත්‍යයට පත් වුණා කියන්න බෑ. දැන් බලන්න මේක හරි සුන්දර කාරණයක්. එතකොට මේ භාරද්වාජ අහනවා බෞද්ධ ගෞතමයන් වහන්සේ එහෙනම් සත්‍ය අවබෝධය මෙපමණකින් වෙනවනම් සත්‍යයට පත් වුණා කියන්නේ මොකක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා භාරද්වාජ මේ ධර්මයේ නිතර පුරුදු කරන්න ඕන. භාවනා වශයෙන් ප්‍රගුණ කරන්න ඕන. දියුණු කරගත්තොත් තමයි කියනවා සත්‍ය අවබෝධයට පත් වුණ කෙනා සත්‍යයට පත් වුණා වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙම දෙයක්. දැන් ඔන්න බලන්න ධර්මයේ හැසිරෙච්ච ශ්‍රාවකයා සෝතාපන්න ශ්‍රාවකෙක් වෙන. එතකොට ਉਹ සත්‍යයට පැමිණලා ඉන්නේ. හැබැයි ਉਹ සම්පූර්ණ සත්‍ය අවබෝධ කරලා නැහැ. ඒ කාරණේ තමයි මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට ඒ කෙනා සත්‍යයට පැමිණුණාට පස්සේ සත්‍ය අවබෝධ කරනවා නම් සත්‍යානුප්‍රාප්තික වෙනවා නම් ඒ කොහොමද වෙන්නේ? මේ ධර්මය භාවනා වශයෙන් ප්‍රගුණ කරන්න ඕන. බහුල වශයෙන් ප්‍රගුණ කළොත් ඔහු සත්‍යයටපත් වුණා වෙනවා. එතකොට දැන් මේ ධර්මපරය හරිම ලස්සනයි පින්නතුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ විදිහට ප්‍රකාශ කළා මේ භාරද්වාජ අහනවා බෞද්ධ ගෞතමයන් වහන්සේ මේ විදිහට මේ සත්‍යයට පැමිණුණා වෙනවා නම් මේකට මේ සත්‍ය අවබෝධයට උපකාර වෙන ඊළඟ කාරණේ මොකක්ද කියලා. සත්‍ය අවබෝධයට උපකාර වෙන ඊළඟ කාරණේ තමයි කියනවා බලවත් ලෙස වීරිය කිරීම. බලවත් වීරිය කිරීම. එතකොට මේ සත්‍ය අවබෝධයට එන හේතුවක් වෙනවා මොකක්ද? බලවත් වීරිය. ඊළඟට අහනවා ස්වාමීනි සත්‍ය අවබෝධයට බලවත් වීරිය නම් උපකාර වෙන්නේ. බලවත් වීරියට මොකක්ද උපකාර වෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට බලවත් වීරිය පිණිස උපකාර වෙන්නේ කුමන ධර්මයක්ද? ඒ තමයි තමන් මේ බලවත් උත්සාහ කරන්න බලවත් වීරිය ඇති කරන්න තුලණය කරන්න ඕන කියනවා. මොකක්ද තුලණය කරන්නේ? ඒ තමයි අනේ මට මේ ලැබිච්ච ෂණ සම්පත්තිය මේ මනුස්ස ජීවිතයක් ලැබපු මට මේ ධර්ම අවබෝධ කරගන්න බැරි වුණොත් මං දුගති උපදිනවනේ කියලා එයා තුලණය කරලා බලනවා. එහෙනම් මං යහපත අයහපත තේරුම් ගන්න ඕන. මං යහපතේ හැසිරෙන්න ඕන මැරෙන්න කලින්. ආන් එහෙම තුලණය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ භාරද්වාජ අහනවා ගෞතමයන් වහන්සේ මේ තුලණය කිරීමට බොහෝ සීන් උපකාර වෙන්නේ මොකක්ද කියලා. තුලණය කිරීමට ඒ කියන්නේ මේ කරුණු ගලපා බලන්න හේතු වෙන්නේ ඒ තමයි ධර්මයේ හැසිරීමට උත්සාහ කිරීම. ධර්මයේ හැසිරීමට උත්සාහයක් තියෙනවා නම් තමයි යා තමන්ගේ ජීවිතය ගැන මේ විදිහට ගලපලා බලන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහන බෞද්ධ ගෞතමයන් වහන්සේ ධර්මයේ හැසිරීමට උත්සාහ කරන්න මොකක්ද උපකාර වෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මයේ හැසිරීමට අතිශයින් උපකාර වෙනවා ධර්මයේ හැසිරෙන්න තියෙන කැමැත්ත.
දැන් බලන්න කැමැත්තක් තියෙන්න එපා උත්සාහ කරන්න. එහෙනම් ධර්මයේ හැසිරෙන්න තියෙන කැමැත්ත තමයි කියනවා උත්සාහ කරන්න උපකාර වෙන්නේ. ඊළඟට අහනවා ගෞතමයන් වහන්සේ මේ උත්සාහයක් ඇති වෙන්න ඒකට බොහෝ සෙයින් උපකාර කරන්නේ මොකක්ද? එතකොට උත්සාහ කරන්න උපකාරුනේ කැමැත්ත. කැමැත්තක් ඇති වෙන්න මොකක්ද උපකාර වෙන්නේ? කැමැත්තක් ඇති වෙන්න බොහෝ සෙයින් උපකාර වෙනවා දහම් කරුණු අවබෝධ කර ගැනීම. දහම් කරුණු අවබෝධ කර ගැනීමයි කැමැත්ත ඇති වෙන්න උපකාර කරන්නේ. එතකොට අහනවා ගෞතමයන් වහන්සේ එහෙනම් මේ ධර්ම කරුණු අවබෝධ කරගන්න මොකක්ද උපකාර වෙන්නේ? ධර්ම කරුණු අවබෝධ කරගන්න උපකාර වෙනවා අර්ථය නුවණින් මෙනෙහි කිරීම. අර්ථයයි නුවණින් මෙනෙහි කරන්න ඕන. අර්ථය නුවණින් මෙනෙහි කරනකොට ධර්ම කරුණු අවබෝධ කරගන්න අන්න ඒක තමයි උපකාර වෙන්නේ. ඊළඟට අහනවා ගෞතමයන් වහන්සේ ඒ විදිහට අර්ථය නුවණින් විමසන්න මොකක්ද උපකාර වෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට අර්ථය නුවණින් විමසන්න උපකාර වෙනවා ධර්මය මතක තබා ගැනීම. වහන කොච්චර ලස්සන කාරණාද? ධර්මයේ මතක තබා ගන්න එක තමයි අර්ථ විමසන්න උපකාර වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එහෙමනම් බවත් ගෞතමයන් වහන්සේ ඒ විදිහට ධර්මයේ මතක තබා ගන්න මොකක්ද උපකාර වෙන්නේ? ධර්මයේ මතක තබා ගන්න අතිශයින්ම උපකාර වෙනවා ධර්ම ශ්‍රවණය. මොකක්ද උපකාර වෙන්නේ? ධර්ම ශ්‍රවණය. ඊළඟට අහනවා බවත් ගෞතමයන් වහන්සේ ධර්ම ශ්‍රවණයට මොකක්ද උපකාර වෙන්නේ? ධර්ම ශ්‍රවණයට අතිශයින්ම උපකාර වෙනවා ඇහුම්කන් දීම. දැන් බලන්න කොච්චර ලස්සන කාරණයක්ද ධර්ම ශ්‍රවණයට උපකාර වෙන්නේ ඇහුම්කන් දීම. ඇහුම්කන් දීම කියන්නේ මේ නිකම්ම අහනවා කියන එක නෙමෙයි. හොඳට කන් යොමාගෙන ධර්මය අහන්න ඕන. ඒ අහන ධර්මය තමයි අපි මතක තියාගන්නේ. ඊළඟට අහනවා ගෞතමයන් වහන්සේ මේ ඇහුම්කන් දීමට මොකක්ද උපකාර වෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ඇහුම්කන් දීමට අතිශයින්ම උපකාර වෙනවා කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය. කලන මිතුරු ඇසුර. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ගෞතමයන් වහන්සේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්ද කලන මිතුරන් ඇසුරු කරන්න බොහෝ සෙයින් උපකාර වෙන්නේ මොකක්ද? කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න බොහෝ සෙයින්ම අතිශයින්ම උපකාර වෙනවා කල්යාණ මිත්‍රයා හොයාගෙන යන එක. බලන්න කොච්චර ලස්සනද? ඊළඟට අහනවා ගෞතමයන් වහන්සේ කල්යාණ මිත්‍රයා හොයාගෙන යන්න මොකක්ද උපකාර වෙන්නේ? කල්යාණ මිත්‍රයා හොයාගෙන යන්න අතිශයින්ම උපකාර කරනවා තමා තුළ උපදවා ගන්නා වූ ශ්‍රද්ධාව. දැන් බලන්න පින්වත්නි පින්වත් දරුවනේ කොච්චර ලස්සන ධර්මපරයයක්ද? ශ්‍රද්ධාව ඉපදුනාට පස්සේ ඒ ශ්‍රද්ධාව ඉපදීම නිසා සොයාගෙන යනවා. සොයාගෙන ගිහිල්ලා ඇසුරු කරන කවුද ඇසුරු කරන්නේ? කල්යාණ මිත්‍රයා ඇසුරු කරනවා. ඒ කල්යාණ මිත්‍රයාගෙන් තමයි ධර්මය අහන්න ලැබෙන්නේ. ඒ අහන ධර්මෙ හොද්දට ඇහුම්කන් දෙන්න ඕන. ඇහුම්කන් දීලා ඒ ඇහුම්කන් දෙන ධර්මයේ තමයි අපි හොඳට ශ්‍රවණය කරන්නේ. මේ ශ්‍රවණය කරපු ධර්මයේ හොඳට මතක තියාගන්න ඕන. ඒ මතක තියාගත්තට පස්සේ තමයි අර්ථය විමසන්න පුළුවන් වෙන්නේ. දැන් ධර්මයේ මතක නැත්තම් අපිට අර්ථ විමසන්න බෑ. එහෙනම් ධර්මයේ හොඳට මතක තියාගන්න ඕන. ඒ මතක තබාගත්ත ධර්මයේ තමයි අපි අර්ථ නුවණින් කල්පනා කරන්නේ. ඒ ධර්මයේ අර්ථය නුවණින් කල්පනා කරද්දී තමන්ට ධර්මය අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. දහම් කරුණු අවබෝධ කර ගැනීම හැකියාව ලැබෙනවා. අන්න ඒ දහම් කරුණු අවබෝධ කරගන්න හැටි තමන්ට තේරෙනකොට තමයි අනේ මම මේ ධර්මයේ හැසිරෙන්න ඕන කියලා අදහසක් ඇති වෙන්නේ. ධර්මයේ හැසිරෙන්න ඕන කියලා අදහසක් ඇති වෙනකොට ඒ පිණිස උත්සාහ කරනවා. උත්සාහ කරද්දි තමයි තුලණය කරන්නේ. එහෙනම් මම මේ මනුස්ස ජීවිතයක් ලබාගෙන අනේ මම මේ තරුණ ජීවිතේ අපරාධ නිකරුණේ ගෙවන්නේ. දැන් බලන්න ඔබ මේ සමාජයේ තියෙන දේවල් වලට කැරකි ගිහිල්ලා නිකරුණේ කාලේ නාස්ති කරගන්නවා. මොකද තුලණය කරන්නේ? තුලණය කරලා බලන්න අනේ මට මේ දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ මං මේ මරණයටපත් වුණොත්
මට ධර්මයේ හැසිරෙන්න බැරි වෙනවනේ. අන්න තුලණය කරලා බලනවා. ඇයි දැන් Tamanට කැමැත්තක් තියෙන උත්සාහ කරන්න ඕන. Tamanට උත්සාහයක් තියෙනවා ධර්මයේ හැසිරෙන්න ඕන කියලා. අන්න ඒ විදිහට තුලණය කරද්දී Taman වීරිය කරනවා. වීරිය බලවත් වෙනවා. අන්නේ වීරිය නිසා තමයි පින්නතුනේ Taman මේ ධර්මය අවබෝධ කරන්නේ. අන්න ඒ කාරණෙන් ඒ ශ්‍රාවකයා සත්‍යයට පැමිණිලා සත්‍යානුප්‍රාත්තික වුණා වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකෙක් වෙනවා. බලන්න කොච්චර ලස්සනද. එහෙනම් ඔබ හොඳට මතක තියාගන්න අපි අපේ පැහැදීමට යමක් පිළිගත්තා කියලා ඒක නෙවෙයි සත්‍ය. අපි අපේ රුචිකත්වයට යමක් පිළිගත්තා කියලා ඒක නෙවෙයි ඇත්ත. අපි අපේ කැමැත්ත නිසා අහලා අපි ඉගෙන ගත්ත දේ නෙවෙයි සත්‍ය. ඒ වගේම තමයි අපි කල්පනා කරපු දේ නෙවෙයි සත්‍ය. අපි දෘෂ්ටිගත වෙච්ච දේ නෙවෙයි සත්‍ය. එහෙනම් කුමක්ද සත්‍ය? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරන උතුම් චතුරාර්ය සත්‍යයි. එහෙනම් අපි පැහැදීම ඇති කරගත යුත්තේ මෙන්න මේ චතුරාර්ය සත්‍යයට. අපි රුචිකත්වයක් ඇති කරගත යුත්තේ මෙන්න මේ පරම සත්‍යයට. අපි අහන්න ඕන දරුවනි පින්නතුනි මේ පරම සත්‍ය. අපි නිතර නිතර කල්පනා කළ යුත්තේ මෙන්න මේ පරම සත්‍යයි. අපි දෘෂ්ටිගත වෙනවා. එහෙම නැත්නම් සම්මාදිට්ඨියටපත් වෙනවා නම් ඒ සම්මාදිට්ඨියටපත් වෙන්නේ අපි මේ පරම සත්‍ය අහලා තිබුණොත් විතරයි. එහෙමනම් ඔබ දැන් කල්පනා කරලා බලන්න අපි මෙච්චර කල් ඉගෙනගෙන තියෙන දේවල් හිස් දේවල් සමහර විට දැන් සමහර විට අපි ගොඩාක් දැනුම ලබා ගත්ත කියලා අපි හිතාගෙන ඉන්නවා. හැබැයි සමහර විට ඒක ප්‍රායෝගික ජීවිතේට අපිට ප්‍රයෝජනයක් නැහැ. ඒ මොකද අපිට ගුණධර්ම වැඩිලා නැහැ. දැන් අපි මේ මනුස්ස ජීවිතය ගත කරද්දී ඔන්න සමහර තරුණ අය කාලයක් ගිහලා විවාහ වෙනවා. හැබැයි විවාහ වුණාට පස්සේ අර ඉගෙන ගත්ත දේෙන් වැඩක් නැහැ. ඒ පෞල් ජීවිතය අසාර්ථකයි. එහෙනම් අපිට තේරෙනවා අපි පැහැදිලිව නිසා ඉගෙන ගත්ත දේ හිස් දෙයක් කියලා, තුච්ච දෙයක් කියලා. හැබැයි පරම සත්‍ය ඉගෙනගෙන තිබුණා නම්, පරම සත්‍ය අහලා තිබුණා නම් අන්නේ සත්‍යයට පැමිණෙන්න ඒ සත්‍යයට පැමිණෙන්න නම් ශ්‍රද්ධාව උපදවා ගන්න ඕන. ශ්‍රද්ධාව උපදවාගෙන කල්යාණ මිත්‍රයා සොයාගෙන යන්න. කල්යාණ මිත්‍රයා ඇසුරු කරන්න. ඒ කල්යාණ මිත්‍රයා පිරිසිදු ධර්මයේ කියලා දෙනවා. ඒ පිරිසුදු ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ පිරිසුදු ධර්මයේ මතක තබා ගන්න. ඒ මතක තබාගත් ධර්මයේ අර්ථය නුවණින් මෙනෙහි කරන්න. නුවණින් මෙනෙහි කරලා ජීවිතය ගැන යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස කල්පනා කරන්න. උත්සාහ කරලා වීරිය කරලා මේ ධර්මය අවබෝධ කරගන්න. මෙන්න මේක තමයි ඊළඟට ශ්‍රාවකයා කළ යුතු දේ. දැන් එහෙනම් ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණා නම් මෙන්න මේ අයුරින් ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ හැසිරීම පුරුදු කරගන්න. ඉතින් ඔබ මේ සුන්දර ධර්මයේ ශ්‍රවණය කරපු ඔබට මේ සත්‍යයට පැමිණිලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පරම සත්‍ය වූ තථාගතයන් වහන්සේගේ ධර්මයෙන්ම තමයි අපේ ජීවිතයට උතුම් නිවනටම ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ දිවි ගමන සාර්ථක කරන උත්තම ශ්‍රී සද්ධර්මය ඔබට කියා දෙන ශ්‍රොතරූප වාහිනියේ සතියන්ත යෝන් දහම් වැඩසටහනත් එක්ක තමයි සජීවීව ලක්වර ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රොතරූප වාහිනිය ඔස්සේ ඔබ මෙලෙසින් එකතු වෙලා ඉන්නේ. ඉතින් Facebook live එකත් එක්කත් එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ෂෙයා කරන්න තවත් කෙනෙක්ට ඔබේ මිතුරන්ට මේ වැඩසටහන ආරම්භන අවස්ථාව උදා කරලා දෙන්න කියලාත් අපි ඔබට සිහිපත් කරනවා. එදින අපි මේකට විරාමයකට යන්න සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව අපි සූදානම් ධර්ම සාකච්ඡාව සමගින් එකතු වෙන්න. එතකොට අපි ඔබ දන්නවා ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න ලබා ගන්න Facebook live එකෙන්. ඔබට පුළුවන් ශ්‍රොතරූප වාහිනී Facebook live එකට ගිහිල්ලා කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ මතක් කිරීමත් එක්ක ඉතින් අපි විරාමයකට ගිහින් ඉක්මනින්ම නැවතත් එකතු වෙන්න සූදානම්. රැඳෙන්න ශ්‍රොතරූප වාහිනිය ලක්වර ගුවන්විදුලිය සමගින්ම. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.